මේ thumb mark එක තියන්න. හරි? දැන් කියන්නේ එහෙම අවශ්‍ය නැහැ මම අර ඉස්සලා කියපු කාරණේ එහෙම අවශ්‍ය නැහැ. දැන් අපිට විශේෂම ඉලෙක්ට්‍රොනික කොන්ට්‍රැක්ට් එකකදී අපි ඒක බටන් එක ප්‍රෙස් කිරීමෙන්ම එහෙම නැත්නම් once we handing over our card, right, we have given our consent and that is the signature. ඒ නිසා තමයි දැන් ලංකාවේ පහුගිය කාල මුලින්ම තිබුණේ රුපියල් 2000ට අඩු ඊට පස්සේ 5000 දැන් ඒක 10000 වෙලා තියෙනවා. මේ ටැප් කරලා by your card you can make your payment. ඉස්සරහට ඔක තවත් වැඩි වෙනවා. ඒතර බොරුවට අස්සම් කර ඉන්න මුකුත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් සමහරවිට ඔයාලට කීල්ස් එකේ එහෙමනම් ඔයාලගේ මේ මොකද අපි එකට කියන්නේ මේ කාඩ් එකෙන් නම් පේමන්ට් එක කරන්නේ ඩිවයිස් එකෙන් එන ස්ලිප් එකට ඔයා සයින් කරන්න අවශ්‍යම නැහැ. හරි? මොකද ඒක පිළිගන්න ඔයාගේ කන්සෙන්ට් එක දුන්නයි කියලා. ක්ලියර් නේද? very clear නේද? right, okay, fine. Okay. Any questions? Do you have any questions in this regard? yeah. තව එකක් එතකොට ඉස්සර සාමාන්‍යයෙන් දැන් නම් කොහොමද දන්නේ ඉස්සර අපි කියන්නේ සර් නිකන් හිස් කොලේක අස්සන ගහලා දෙන එක භයානකයි කියලා ඒක තාමත් ඒ විදිහේ වැලිඩිටි එක තියෙනවද ඒක තාමත් එහෙමයි ඒක තාමත් එහෙම හිස් කොල වලට අස්සම් කරන්න ඒක බෑ ඒක වැරදි හරිනේ ඒ ලෝ එකේ ඒ විදිහටම තියෙනවා හරි සර් right. So these are the e-services that you can obtain because of the electronic transactions that nowadays මේ ඊළඟට බලන්න e-revenue license, e-pension, birth certificate, e-motoring, e-divisional secretariat, government information center. හරි? Then the patient management systems in base hospitals, government gazette, electronic visa process. Likewise, there are many things that you can do through the electronic format under the Electronic Transactions Act. හරි? මේ මම මෙතන දැන් මේ ලින්ක් එකක් මෙතන තියෙනවා මම මේක ක්ලික් කරන්න යන්නේ නැහැ ඔයාලා පස්සේ YouTube එකේ බලන්න Lennard versus PepsiCo කියලා මේ කොන්ට්‍රැක්ට් එකක් හදන ඉන්සිඩන්ට් එකක් මේ actually this is regarding invitation to treat හරි මේක හොඳට අහගන්න පස්සේ වීඩියෝ එක බලන්න එතකොට ඔයාලට තේරෙනවා මොකද්ද මම මේ කියන්නේ කියලා The Pepsi-Cola company, once upon a time in 1998, 1999 maybe, they published an advertisement in the television, right? Saying that if a person collects Pepsi-Cola points, where are the Pepsi-Cola points that you can collect? At inner side of the lid. මූඩිය ඇතුල් පැත්ත. යාර දැකලා තියෙනනේ සමහරවිට ඉස්සර අපි පොඩි කාලේ මන්ද ඔයාලට නම් තියෙනවද කියලා එක එක දේවල් print කරලා එනවා. හරි. සමහරවිට කොකාකෝලා බෝතලේ අපි lid එක ගලවලා මෙහෙම බලපුවාම ඒක ඇතුලේ තියෙනවා අපිට මොන හරි reward එකක්. සමහර ඒ වගේ දේවල් තුනක් එකතු කරලා දුන්නාම අපිට ඒ reward එක අරගන්න පුළුවන්. ওই වගේ දේවල් තියෙනවා. ඉතින් Pepsi Cola company එකකට මෙහෙම දැම්මා lid එක ඇතුලේ inner side of the lid there are some Pepsi Cola points. Once you collect example 100 points collect karot you can get Pepsi Cola cap. 500 points you can get a t-shirt, 1000 points you can get a jacket, something like that. And if you collect 5 million points, if I'm correct 5 lakhs, sorry 5 million, 5 lakhs 5 million points, you would get a Harrier jet. Harrier වර්ගයේ jet එකක් ඔයාට ලබා ගන්න පුළුවන් කියලා කිව්වා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක හරහා. හරි දැන් හැමෝම ওই පොඩි පොඩියට කොයින්ස් එකතු කරලා එක මිනිස්සෙක් කොහොම හරි කරලා මම දන්නේ ඇත්තටම කොහොමද කියලා එයා 5 මිලියන් ඒ අපි කියමු ඒ ගාන 5 මිලියන් එක 5 මිලියන් Pepsi Cola points එකතු කළා. එකතු කරලා මිනිහා ඒ ටොනික් මූඩීස් ලීඩ්ස් ඔක්කොමත් එක Pepsi Cola company එකට ගිහලා හරි දැන් මේ තියෙනවා මට Harrier jet එක දෙන්න ඕන. Pepsi Cola company එකත් හොල්මන් වුණා. ඒ Harrier jet එකක් ගන්න ලේසි නැහැ. හරි ඒක private jet එකක්. මේ සෑහෙන ලොකු වියදමක් යනවා. ඉතින් Pepsi Cola එකෙන් ගෝ අපිට මේක දෙන්න බෑ. අපි ඇඩ්වර්ටයිස් කරාට කියලා then based on the electronic transaction law මේ නැත්නම් මේ digital marketing කියන පැත්තට මේක එන්නේ මේ ළමයා මේ පුද්ගලයා මේක contest කළා at the courts. courts වලින් කිව්වා of course this is a proper digital marketing mechanism. Accordingly, the person, the company, Pepsi Cola company is liable to grant the object as they promised. However, this is an impossible contract.
මේක කරන්න බැරි දෙයක්. ඒ නිසා Pepsi Cola එකෙන් මේක කරන්න ඕනේ නැහැ කියලා කිව්වා. ඒ වෙනුවට එයාට කම්පෙන්සේට් කරන්න කිව්වා. එයා ඒ පොයින්ට්ස් එකතු කරන්න වෙච්ච මහන්සිය ඒ දේවල් වලට සාපේක්ෂව අපි හිතමුකෝ ඩොලර්ස් යම් කිසි ප්‍රමාණයක් එයාට දෙන්න. Can you understand? එතකොට මෙතන බලන්න අර ඩිජිටල් මාකටිං එකේ තියෙන ඇස්පෙක්ට් එක. දැන් සමහරලාට ඔයාලගේ කම්පැනිස් වලින් උනත් දෙන්න බැරි දේවල් තමයි මිනිස්සුන්ට කියන්නේ. සමහර වෙලාවට දැන් මගේ නිතරම ඔය ඩිජිටල් මාකටිං එකේදී අපි මමයි මහේෂ් සර් එක එළිය කරද්දී කම්පැනිස් වලින් අහන්නේ මේ අපි ෆ්‍රී දෙනවයි කියපු අයිටම් එක ඉවර වුණත් අපි ඒක දෙන්න බැඳිලා ඉන්නවද කස්ටමර්ට? මට තියෙන ප්‍රශ්නේ මේකයි. සමහර වෙලාවට ඔයාගේ ෆ්‍රී අයිටම්ස් තියෙන්නේ 1000යි. ඔයා කියනවා මෙන්න මේ ප්‍රොඩක්ට් එකත් එක්ක ෆ්‍රී අයිටම් එක ගානේ දෙනවා. එතකොට ප්‍රොඩක්ට්ස් ෆ්‍රී අයිටම්ස් තියෙන්නේ ඔයාලඟ 1000යි. ඔයා ෆ්‍රී අයිටම්ස් 990ක් යද්දිත් ඔයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක අවේලබල් සයිට් එකේ. එතකොට තව මිනිස්සු වැරදිලා ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ආවයින් පස්සේ කියනවා දෙන්න විදිහක් නැහැ. ඒක වැරදි. ඕක මම ගොඩක් වෙලාවට සුපර් මාකට්ස් වලගේ ওই නඩුවලදී මම කියනම කතාවක්. මම කියන කාරණේ හොඳට අහගන්න. හරි? මේ electronically where you are publishing advertisements, right? Recently one of the very famous or computer devices company they face for this matter. Facebook එකේ යාළගේ Facebook campaign එක run කරන sales representative කියනවා ඒ අදාළ ලැප්ටොප් එක ගද්දි මොබයිල් ෆෝන් එකක් හම්බ වෙනවා. ඒක සුළුපට මොබයිල් ෆෝන් නෙමෙයි හොඳ මොබයිල් ෆෝන් එකක්. හැබැයි මේ ෆ්‍රී දෙන කෑලි යාලා ළඟ තිබුණේ 200යි. ඒ කියන්නේ උපරිම මේ විදිහට විකුණන්න පුළුවන් ලැප්ටොප්ස් 200යි. හැබැයි 200 වෙනි ලැප්ටොප් එක විකිනෙද්දී ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඒ විදිහටම පබ්ලිෂ් වෙනවා යාලගේ Facebook page එකේ. කම්පැනි එකෙන් ක්ලේම් කරපුවාම කම්පැනි එක කියනවා අපේ Facebook page එක කරන්නේ තව කෙනෙක්. ඒ නිසා අපිට responsibility එකක් නැහැ. No, it's wrong. They are liable. ඒකත් බ්‍රේක් කරලා නෑ ඔයාලට liability එක තියෙනකම් එතකොට නේද ඉතින් අපිට දෙන්න items නැත්නම් අපි කොහොමද දෙන්නේ then as to why that you have published that advertisement in the internet or in your websites මොකද මාකටිං තමයි හැබැයි ඒ ඩිජිටල් මාකටිං වැරදි හරිද මිනිස්සුන්ව unfairly you cannot enter into so unfairly you cannot impress people for invitation to treat අපේ මිනිස්සු නොමිලේ මන්න පාරක් දෙනවයි කිව්වත් බෙල්ලට පොලිමේ ඉඳලානේ ගන්නෙ. ඒ නිසා අපේ වගේ රටක ඔය ෆ්‍රී අයිටම්ස් ඒ වගේ දේවල් මාකට් කරද්දී හරි පරිස්සමෙන් මාකට් කරන්න ඕන. හරි පරිස්සමෙන් මාකට් කරන්න ඕන. So marketers now මම දැන් ඉලෙක්ට්‍රොනික ට්‍රාන්සැක්ෂන් එකෙන් පොඩි එක සැරේ U turn එකක් අරගෙන මේ ඔයාලගේ ඔළුවට මේක දැම්මේ. You have to be very cautious, you have to be very careful when it comes to these things. ඔයාලගේ supervisors ලව ඔයාලගේ senior management එක top management එක please advise them in this regard. You have to be always very keen. සමහරට කියනවා අයියෝ අපි තමයි ලංකාවේ ලොකුම කම්පැනි එක අපිට මොනා කරන්නද? හැබැයි මේ Pepsi Cola වල වගේ නඩු දාපු මිනිස්සු එක්ක හරියට අහු වුණොත් අතින් ලංකාවේ ඉන්නවා අතින් වියදම් කරගෙන අසාධාරණ වෙනුවෙන් නඩු කියන මිනිස්සු. I have met many people. හරි? සමහරට මමත් එයාලට උදව් කරනවා. මට ගන්න පුළුවන් රීසනබල් ගාන නැත්නම් මම ෆ්‍රී ඒ කේස් එකට වෙණි ඉන්නවා. මිනිස්සු වෙනුවෙන්. There are people තාම ඉන්නවා. හරි? මම දැක්කා මේ I have to appreciate one of my gurus, one of my teachers, Dr. Jagat Gunawardhan, one of the environmentalists as well as a senior lawyer. He has published in the Facebook and in many places, right, saying that Hari, China පොහොර ටික ගන්න චීනෙන් අපිට බල කරලා අපිට නඩු දැම්මොත් අපි බලාගමු මොකද වෙන්නේ කියලා. මේ රටේ ඉන්න පරිසරවේදීන් ටික ඒකට ඉදිරිපත් වෙනවා free of charge. ඒ ආයතනයේ නිලධාරීන් නන්න that kind of strength we have. හරි? තාම එහෙම මිනිස්සු ඉන්නවා. හරි? Therefore පුතේ please make sure that you have giving the proper marketing strategies towards your customers. නිවැරදි දේ ethically කරන්න උත්සාහ කරන්න. මේක තමයි මට කියන්න ඕන පාඩම. Right. Do you have any questions? We are at the last part of our session. Any questions? Do you have any questions? Any questions? මේක බලන්න අනිවාර්යයෙන්ම මේ YouTube video එක. මේ Lenards versus Pepsi Cola, right? Hari. Do you have any questions? Any questions? Right. Now I'm coming into Computer Crimes Act.
හරි පරිගණක අපරාධ පනත 2007 දී හඳුන්වලා දුන්නා. දැන් 2007ට කලින් අපේ රටේ පරිගණක අපරාධ නොතිබුණා නෙමෙයි. අපේ රටේ පරිගණක අපරාධ තිබුණා. එතකොට කොහොමද අපි ඒවට උත්තර දුන්නේ? අපි ඒවට මොන වගේ දඬුවම්ද දුන්නේ? We observed other countries, otherwise civilized societies. What kind of penalties are given, sanctions are given in France, USA, UK? Accordingly, we managed our policy. But in 2007, the Computer Crimes Act was introduced, and accordingly, the law says this is the one and only law what we could apply to computer crimes in Sri Lanka. Right? Computer crimes වලදී මට මෙච්චරයි කියන්න තියෙන්නේ. There are two types where you can get access to computers. Authorized access and unauthorized access. Two things, authorized access and unauthorized access. At the authorized access, you are entering into the computer with the authority. බලයක් ලබාගෙන කෙනෙකුගේ කැමැත්ත ඇතිව ඔයා එයාගේ කම්පියුටර් එකට එන්ටර් වෙනවා. උදාහරණයක් විදිහට මචං අසයින්මන්ට් එක හදා ගන්න ඕන පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා මට ඔයාගේ ලැප්ටොප් එක දෙනවා. හරි දුන්නා. වැඩ කරලා ෂේප් එකේ දකිනවා ඩෙස්ක්ටොප් එකේ මොන හරි ෆොටෝස් ටිකක් තියෙනවා මොන හරි දේවල් ටිකක් තියෙනවා. මොන හරි එකට ඩැමේජ් එකක් කරනවා. හරි ඒක කම්පියුටර් ක්‍රයිම් එකක්. from ඒ authority එක අරන් ගිහිල්ලානේ. හරි. Number 2, without authority. කොහොමත් sorry පොඩ්ඩක් ඉන්න කේබල් එක. කොහොමත් authority එක නැහැ. පටන් ගත්ත තැන ඉඳලම authority එක නැහැ. එහෙම කරලා ගිහිල්ලා ඒකට මොන හරි හානියක් කරන document එකක් මකනවා. ඒ වගේ දේ. මෙන්න මේක මතක තියාගන්න. Once you enter with the authority or without authority, right? Without the consent of the owner of the computer or the computer device, if you have deleted one single dot, if you have made an additional space in the document, you are committing a computer crime. Document එකක් open කරලා ඒකේ තියෙන තිතක් මකලා දැම්මත් වැඩිපුර space එකක් තිබ්බත් ඒක computer crime එක. හරි. සමහරලාට අපි කැම්පස් යන කාලේ අපි විනෝදෙට කරන දේවල් තමයි අපිට මේ ලැප්ටොප් සරා මේවා නෑ දැන් නම් මේ කඩින් අප ගන්නවා වගේ ලැප්ටොප්ස් ගන්න පුළුවන් නේ. හරි අපිට හරි ආසයි මෙහෙම දෙයක් දැක්කහමත් ඉස්සර මේ වගේ මේ සාමාන්‍ය ලැප්ටොප්ස් තිබුණේ නැහැ. ඉස්සර මේ right click left click එකට ලොකු buttons දෙකක් තියෙනවා ඉස්සරහා. එහෙම තිබුණේ. මේ touch pad මේ වගේ වැඩ කරන්නේ නැහැ. ඒක උඩ හිට ගන්න ඕන වැඩ කරන්න. But anyway it works. ඉතින් සමහරලාට අපි මොකද කරන්නේ? යාළුවගේ කම්පියුටර්ස් එහෙම හම්බුනහම මේ folders හදනවා. හදලා ඒ කියන්නේ අපි හිතමු තියෙනවා girlfriend ගේ යාගේ photos තියෙන folder එකක් තියෙනවා. අපි කරන්නේ ඒක copy කරලා ඒ folder එක ඇතුලේ තව folder එකක් හදනවා. ඒ folder එක ඇතුලේ තව folder එකක් හදනවා. හදලා folders සෑහෙන ප්‍රමාණයකට පස්සේ අර photos ටික ඒකට save කරනවා. ඉතින් අරු අපේ අම්මා ආතා විතරනේ හත්පුතු පරම්පරාව මතක් කරන අර photos ටික ආයෙ ගන්න හැයි. ඕන් කර මේ double click කර folder එකෙන් ගිහිල්ලා තමයි ඒක හොයාගන්නේ. හරි? එහෙම. දැන් සමහරලාට මේ ඔයාලා වැඩියෝක දන්නේ නැහැ මේ මම හිතන්නේ අපේ ජෙනරේෂන් මම දැනුත් ඒක නැත්නම් අපේ ජෙනරේෂන් එකේ ගොඩක් වෙලාවට දැන් ඔය ෆෝන් වීඩියෝස් ෆෝන් දේවල් මම හිතන්නේ ඒක මේ ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි මේක ගොඩක් වෙන දෙයක් මේ යන් ජෙනරේෂන් එකත් එක්ක ওই දේවල් කම්පියුටර් එකේ තියාගන්න අර සමහරලාට තියෙන කචපොචොක්ස් කියලා ෆෝල්ඩර්ස් තියෙනවා. ඉතින් අම්මා හරි තාත්තා හරි සමහරලාට ඒක ක්ලික් කරලා බලන්න. මොකද්ද මේ චකමොක්ස් කියන හරි ඇයි මේ අහුවෙන අකුරු ටිකක් නේ ගහන්නේ ෆෝල්ඩර් එකට. ගොඩක් වෙලාවට මේ අකුරු තුන තමයි වදින්නේ GHK නැත්නම් J right GHJK ඔය අකුරු ටික තමයි දැන් ටර් කියලා you are typing. අම්මා තාත්තා ඔක ක්ලික් කරලා බලන්න බලපු ගමන් ඉවරයි. ඒ නිසා ඔයා මොකද්ද කරන්නේ? වීඩියෝස් ටික copy කරගෙන එකම ෆෝල්ඩර් එකකට ඈතට වෙන්න දානවා. ඉතින් අම්මා තාත්තා වැඩිපුරත් ෆෝල්ඩර්ස් 5ක් විතර ඕපන් කරයි. බෑ කියලා අතහැරලා දානවා. මේ වැරදිලා කරපු එකක් වෙන්නේද එහෙම කියලා. හරි. හැබැයි අපේ තාත්තලා ගා වුණොත් මොකද කරන්නේ? ක්ලික් කරා ටක් ගාලා delete කරලා දැම්මා. ඔක්කොම ටික. right හරි. ඌට මෙහෙම ෆෝල්ඩර් එකක් මේ මට බලන්න බැන්න මූටත් බෑ. හරි. අපිට access නැත්තම් මූටත් access නැහැ. ඒ විදිහට. හරි. ඒ නිසා එහෙම දෙමාපියෝ තියෙනවා. right. So therefore take this into your mind. Computer crime එකක් කියන්නේ පොඩි dot එකක් තිබ්බත් space එකක් තිබ්බත් ඒක crime එකක් වෙනවා.
ක්ලියර් නේ. එතකොට ඔයා අර විදිහට ගිහිල්ලා වැරදි ෆෝල්ඩර්ස් හදනවා නම්, තියෙන දේවල් ජම්බල් කරනවා නම්, ඒක සම්පූර්ණයෙන්ම කම්පියුටර් ක්‍රයිම් එකක් වෙනවා. right? This is what that you should take it into your mind. හරි. මම පොඩි දෙයක් පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න. thanks. මේ මැසේජ් එක මතකද බලන්න? Can you remember this message? මේ message එක මතකයි. හරි. Dear Mr. President, we are extremely displeased about the decisions to hold GCE A-level examination in April since the Sinhala Hindu New Year falls in between the exam dates. Therefore, reconsider that decision. Furthermore, take care of the security of Sri Lankan websites or else we will have to face a cyber war. හරි ඔක කියන්නේ 2017 දී විතර. If you cannot control the situation, hold a presidential election. හරි ඔයාට මේක කරන්න බැරි නම් ඕක ළමයෙකුට දීපිය කියන වගේ එකක් තමයි එතන කියලා දෙන්නේ. Stop the prime minister's irresponsible work. දැන් කවුද ඒ කාලේ මේ prime minister මතක් වෙන්න ඕන මේ රනිල් වික්‍රමසිංහ. දැන් මේක මේ ලියලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේනට. His Excellency. Look more into the problems of the university students, the Sri Lankan youth. හරි මේක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිල වෙබ් පිටුවේ පළ කරපු දැනීමක් නෝටිස් එකක් ඇත්තටම කිව්වොත් without authority. එතකොට මේ හරිම අමාරු නා මේක කලේ කවුද කියලා හොයාගන්න. නමුත් එක පොඩි ලූප් හෝල් එකක් තිබිලා හොයාගත්තා මේක කරලා තියෙන්නේ මේ අවුරුදු 21ක කෙනෙකුයි අවුරුදු 17ක ස්කූල් බෝයි කෙනෙකුයි කියලා. හරි. ඉතින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නම් මේ අවුරුදු 17 ළමයාට සමාව දුන්නා. දීලා මට මතකයි මේ නිවුස් වලටත් පෙන්නනවා ඒ ළමයාට අලුත්ම ලැප්ටොප් එකක් දීලා කියනවා මේකෙන් නම් මගේ වෙබ්සයිට් එක තියා කාගේවත් වෙබ්සයිට් හැක් කරන්න යන්න එපා කියලා. හැබැයි අවුරුදු 21 කෙනාගේ නඩුව තාම යනවා මම දන්න විදිහට. right? හරි. so hacking offenses. මේ මොනවාද මේ hacking offenses? දැන් මේ දීලා තියෙන පණිවිඩය හරි වැදගත්. මේකෙදි මේක වෙන්නේ මේ 2016 වෙනි එක පොලිසිය කියන්නේ මෛත්‍රීපාල සිරිසේන 2015 දී 2016 වෙද්දිම මිනිස්සුන්ට තේරෙනවා මේ රටේ පාලනේ හරියන්නේ නැහැ කියලා. දැන් වෙලා තියෙනවා වගේම. හරි? දැන් 62ක් ඒ වෙලේ දුන්නේ දැන් දීලා තිනවා 69ක් මිනිස්සුන්ට ඒක හරියන්නේ නැහැ. හරි? මෙහෙම ඒක පාලකයාගේ වැරද්දක් නෙමෙයි. මේක ඔයාලා මතක තියාගන්න. ලංකාව ආයේ පාලනය කරන්න දුටුගැමුණු රජතුමා බලයෙන් නැගිටලාවත් ඒක කරන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ්ස් වල. ඒක වෙනස් කරනකම් ඕත් කරන්න බෑ. තේරෙනව නේද? ඒ නිසා මතක තියාගන්න මේවා ඒ ජනාධිපතිවරුන්ගේවත් ඒ පාලන පක්ෂේවත් තියෙන වැරදි අඩුපාඩු නෙමෙයි. හරි? අර කර්ම චක්‍රය වගේ මම කතෝලිකෙක් මම දන්නේ නැහැ. ඔයාලා මට වැඩි දන්නවනේ. ඒ කර්ම චක්‍රය වගේ අර එකම කණ්ඩායම නම් කැරකෙන්නේ මේ රටේ මුල් ස්ථාන තුනේ කියන්නේ ඔය ස්ථාන තුනේ අධිකරණය අමතක කරත් ව්‍යවස්ථාදායකේ විධායකේ අපිට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. හරිනේ? right. So anyway, this is kind of like a hacking offense. So it comes under Computer Crimes Act. මේ විතරක් නෙමේ පහුගිය කාලෙකදී හිරු TV එකට ලොකු attack එකක් ආවා. දෙරණට cyber attack එකක් ආවා. හරි? ගොඩක් සැක කරන්නේ ඒක LTT එකෙන් සිද්ධ වුණා කියලා. ඉතින් ඊළඟට එක සැරයක් Open University එකේ වෙබ්සයිට් එක හැක් කළා මට මතක විදිහට. ඒකත් අල්ලගත්තා. මොකද හැක් කරපු කෙනා වෙනස් කරලා තිබුණේ තමන්ගේ රිසල්ට් එක. හරි ඒකෙන් හොයාගත්තා මේ කෙනා වෙන්න ඕන මේක වෙනස් කරලා තියෙන්නේ නැත්නම් මේ කෙනාට රිලේෂන්ෂිප් එකක් දාන්නේ මොකද ටග් ගාලා මම දන්න විදිහට හොයන්න පුළුවන් data වලින් මොන වගේ dataද ඒ සිස්ටම් එක වෙනස් වෙලා තියෙන්නේ. ඒ අනුව හොයාගත්තා කවුද ඒක කරලා තියෙන්නේ. ඉතින් අපිට මේ වගේ දේවල් identify කරගන්න පුළුවන්කම තියෙනවා. හරි right. So these are the main things that you should get into your mind. හරි මම මෙතන ඉක්මනට ඔයාලට පෙන්නන්න Computer Crimes Act එක යටතේ තියෙන crimes මොනවාද කියලා. හරි basically there are computer related crimes as well as hacking offenses. හරි computer related crime එකක් කියන්නේ බලන්න computers are used as a tool for criminal activities. ඒ කියන්නේ අපි හිතමුකෝ සේප්පුවක් කඩන්න කම්පියුටර් එකක් use කරනවා. එහෙම නැත්නම් electronic device එකක්. තේරුණාද නැද්ද දන්නේ නැහැ මම කියන එක. හරි computers are used as a tool
ඒ tool එකෙන් recognize කරගන්නවා මේකේ තියෙන number එක මේ එහෙම කියලා ඒකට ඇතුල් වෙන්නේ. හරි? hacking offenses. ඒ කියන්නේ computer system or network. computer system එකකට network එකකට attack කරනවා නම් ඒක hacking offense එකක් වෙනවා. හරි? දැන් අර මම කියපු දෙක unauthorized access right authorized access වෙන්න පුළුවන්. unauthorized access එක මුල් අවස්ථාවේදී unauthorized වුණාට කිසිම මේකක් නැහැ. නම් නිකන් මේක බලන්න විතරයි. but පස්සේ intention එක වෙනස් වෙලා නෑ මම මොන හරි කරන්න ඕනයි කියලා. then it's a computer crime. හරි? then unauthorized modifications. අර මම කිව්වේ delete කරනවා space තියෙනවා. හරි? ඒ වගේ දේවල්. and some sort of offenses are crimes are largely affected to economic and national security. ජාතික ආරක්ෂාවටයි ආර්ථිකයටයි හානි කරනවා. නිකන් හරි හිතන්නකෝ. මහ බැංකුවේ සයිට් එක හැක් කළොත් මොකද වෙන්නේ? සිස්ටම් එක. මහ බැංකුවේ ඕනේ නැහැ. කමර්ෂල් බැංකුව, හැට නැෂනල් බැංකුව, සම්පත් බැංකුව වගේ සිස්ටම් එකක් හැක් කළොත් මොකද වෙන්නේ කියලා හිතන්නකෝ. එක රැයෙන් සමහරට මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්. right? හිතන්න අපේ ආරක්ෂක අමාත්‍යාංශ වෙබ්සයිට් එකට රින්ගුවොත් මොකද වෙන්නේ? හරි. නිකන් හිතන්න චිචීගේ වෙබ්සයිට් එකට රින්ගුවොත් වෙන්නේ නැහැ නේ. right? මම නිකන් කිව්වේ. හරි. සමහරට people will get information about rockets. rockets ගැන මොන හරි information තියෙන්න පුළුවන් ඒකේ. එහෙම නැත්නම් satellites ගැන. හරි. ඒ වගේ දේවල්. මේ okay. then uploading and downloading information unlawfully. authority එක නැතුව upload කරනවා download කරනවා information. ඒකත් computer crime එකක්. and data trafficking. හරි? මොකද්ද data trafficking කියලා කියන්නේ? හරි. කො අපේ information technology කරන එක්කෙනා කවුද මේ software engineer කියන්නේ මොකද්ද data traffic කියන්නේ? what is data trafficking? නැද්ද? කො? සර්. yeah. මොකද්ද මගින් trafficking? යන data මේ උස්සන එක. මොකද්ද? හරි ඔයා කියපු වචනේ හරි මට ඒ විදිහටමයි ඕන. මොකද්ද? ඔව් මගින් තනින් තන යන data උස්සන එකයි ඒවා. හරියට හරි. ඒ කියන්නේ ඔද අපි human trafficking කියලා කියන්නේ මිනිසුන් උස්සනවා. එක මොකක් හරි අපි හිතමු line up එකක් තියෙනවා. එතනින් මිනිසුන් අරගන්නවා එක එක දේවල්. ඒ වගේ ඒ මොකක් හරි line up එකක යන data ටිකක් තියෙනවනේ ඒ data උස්සනවා. එහෙම නැත්නම් ඒක හොරකම් කරනවා. ඒක වෙන දෙයකට යොදා ගන්නවා. අපි ඒකට කියනවා traffic කරනවායි කියලා. හරි trafficking data. එහෙම සරලව මතක තියාගන්න. then purpose of committing offenses. අර මම කිව්වාගේ මොන හරි අපි හිතමු export import මොන හරි ප්‍රශ්න ඇති කරන්න හරි මොන හරි passwords හොයාගන්න මොන හරි ආයතනයකට ඇතුල් වෙන්න ඒ වගේ දෙයකට මොන හරි computer related crime එකක් කරනවා that is also computer crimes comes under computer crimes then unauthorized disclosure of information data delete කරන එක විතරක් නෙමෙයි data share කරනවා නම් අන්න ඒකත් වැරද්දක් ඒ නිසා පුතෝ කල්පනාවෙන් ඉන්න කම්පැනි එකේ පෙන් ඩ්‍රයිව් සරා මේ අතේ තියෙනවා නම් ඒකට එක එක CV සරා මෙයා දාලා print outs ගන්න යන්න එපා එළියේ තියෙන communications වලට communication එකේ අයියා කෙලින්ම අරක copy කරලා සම්පූර්ණ එක දාගන්න communication වල ඉන්න අය කරන වැඩ හරි නිකන්වත් දෙන්න එපා වගේ phone එක communication එකට plug කරන්න ටග් ගාලා informations ටික ඔක්කොම අරගන්නවා ඉතින් අර අහවල් දවසේ rooms ගියේවා අහවල් දවසේ DLලට ගියේවා ඒ ඔක්කොම ටික communication එකේ අයියට යනවා. හරි? Remember those stuffs. හරි. This is what I just want to bring into your attention when it comes to computer crimes. දැන් මම හිතන්නේ ඔයාලට මේ computer crimes කියන එකට මොනවාද එන්නේ කියන එක ඔළුවට ගියා. හරිනේ? Do you have any questions in this regard? And one more thing that I want to explain here. Just wait. මේ right. These crimes have been introduced under the penal code. Penal code කියන්නේ දණ්ඩ නීති සංග්‍රහය. එතකොට දණ්ඩ නීති සංග්‍රහය යටතේ හෝ computer crimes act එක යටතේ හෝ මේ කරන වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලැබෙනවා. හරිනේ? ගොඩක් වෙලාවට මූල්‍යමය දණ්ඩන තියෙනවා. අපි කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 50000 ඉඳලා රුපියල් ලක්ෂ විතර වෙනකන් ලක්ෂ 5 විතර වෙනකන් සමහර අවස්ථාවල එහෙම නැත්නම් මාස 6 හෝ ඊට වැඩි කාලයකට සිරගත කිරීම. right? මතක තියාගන්න. right. Okay. Any questions? Do you have any questions in this regard? Any questions? Any questions? ප්‍රශ්න තියෙනවද? Sir. Oh.
කියනකොට. So කලින් section එකට related question එකක් තියෙනවා. කමන්නේ. අර laptop එකක් phone එකක් ඒ සම්බන්ධ වගේ එකක්. So දැන් online කරන business එකක එක පාරක් මට වෙච්ච සිද්ධියක්. ඒ කියන්නේ මම order එකක් දානවා online page එකකින් ඒගොල්ලෝ display කරලා තියෙන product එකකට. එතකොට ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එකයි ඔක්කොම හරියට තියෙනවා. ඒ කියන්නේ ඕඩර් එක ප්‍රොසෙස් වෙනවා. මට ඊට පස්සේ ඒ ඕඩර් එක හම්බ වෙනවා. හම්බ වුණාන් පස්සේ හැබැයි මම ඕඩර් කරපු ප්‍රොඩක්ට් එක නෙමෙයි මට හම්බ වෙන්නේ. එතකොට මම එයාලගෙන් ගිහිල්ලා එයාලගේ අවුට්ලට් එකකට ගිහිල්ලා ක්වෙස්චන් කරනවා මේක මට හම්බෙලා තියෙන්නේ මම ඕඩර් කරපු එක නෙමෙයි. එහෙම කියලා. එතකොට එයාලා කියනවා නෑ මේක වැලිඩ් වෙන්නේ ඩිසෙම්බර් වල. ඒ කියන්නේ අපි කියමුකෝ ක්‍රිස්මස් කාලේ කියලා. ඒ සීසන් එකට තිබ්බ ප්‍රොඩක්ට් එකක්. හැබැයි දැන් මම ඕඩර් කරන්නේ මේ මාර්ච් වගේ. එතකොට මාර්ච් වලදීත් ඒක යාළගේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. ඉතින් යාළා එතකොට මම ඇහුවම ඒක රිප්ලේස් කරන්න පුළුවන්ද කියලා ඒත් බෑ කියනවා. එතකොට ඒ වගේ සිටුේෂන් එකකදී දැන් අපි පේ කරලත් ඉවර වෙලා අපිට අපි ඕඩර් කරපු එකක් නෙමෙයි බට් එයාලගේ වෙබ්සයිට් එකේ තාම ඒක ඒ කියන්නේ සීසන් එක ඉවර වුණත් ඒක පෙන්නනවා. සෝ ඒ වගේ සිටුේෂන් එකකදී මෙහෙම ඒ වගේ සිටුේෂන් එකදී දැන් නම්බර් 1 තමයි ඔයාලට කෝට් කේස් එකකට යනවා නම් ඔයාලට ඉලෙක්ට්‍රොනික ට්‍රාන්සැක්ෂන්ස් අර මම කියපු එවිඩන්ස් ඕඩියන්ස් එක ඔය ටිකකින් යනවා. නමුත් ඊට කලින් අපිට ලොකු ඕල්ටර්නේෂන් එකක් තියෙනවා. මේ alternative dispute resolution method එකක්. ඒ තමයි මේ consumer affairs authority. ඔයාලට ඔක්කොම ওই ටික ස්ක්‍රීන්ෂොට් ගහගෙන data අරගෙන කම්පියුටර් එකකුත් ඔයාලට දීපු විකුණපු කම්පියුටර් එක හරි මොකක් හරිත් අරගෙන consumer affairs එකට ගියා නම් සතියෙන් ওই ප්‍රශ්නේ විසඳලා දෙනවා. අර මිනිස්සුන්ට සමහරට ඔයාලට ඩැමේජ් එකකුත් එක්ක ඒ එක්කෝ ඔයාගේ සල්ලි රිටර්න් කරන්න වෙනවා. එහෙම නැත්නම් අර කියන ඩිවයිස් එක දෙන්න වෙනවා. ක්ලියර් නේද? ඒක වෙලා නැහැ අපරාධේ. ඕකේ සකිය. ඔව් මම ඒක චෙක් කරේ නෑ ඒක එහෙමම. ඔව් මේකයි. ඔයා ගෑනු ළමෙක්නේ සමහර විට ගොඩක් වෙලාවට ඔයා එතනින් එහාට යන්නේ නෑ. ඔයාට හැරස්මන්ට් එකක් වෙයි කියලා හිතනවා. ඔයාට unnecessary දෙයකට මුණ දෙන්න වෙයි කියලා හිතනවා. ඒ නිසා තමයි. ඉතින් ඕව දැනගෙනම තමයි කම්පැනිස් වලින් එහෙම කරන්නේ. දැන් මම කම්පැනිස් වලට බයිනව නෙවෙයි. දැන් මෙතනත් ගොඩක් ඉන්නේ those who are representing their companies. They are working as agents for their companies. ඒ උනාට ලංකාවේ මේ තියෙන මාෆියා එකත් එක්ක සමහර වෙලාවට මේ මාකටිං වලදී මිනිස්සුන්ට වැරදි දේවල් ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා. ඉතින් මම කියන්නේ එහෙම වැරදි දේවල් කරන්න එපා. ඔයාගේ බොස් ඔයාගේ කම්පැනි එකෙන් නෑ මිනිස්සු ඕකට රැවටිලා අනිවාර්යෙන් මේක ගන්න එයි. හරි ඒ නිසා අපි ඔය ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඉදිරියටම තියමු කියදී you have a responsibility, you have a duty to advise them saying that okay sir, no, as I've been informed, as I've been learned in my courses, in my programs, right, people can go before the consumer affairs authority. If not, they can litigate against us. අපිට විරුද්ධව නඩුවක් ගේන්න පුළුවන්. ඒ නිසා සර් මේක හරි භයානක තත්ත්වයක්. අපිට කම්පන්සේට් කරන්න වෙන්න පුළුවන්. මේ Pepsi Cola versus Lennox කියලා නඩුවක් තියෙනවා සර්. ඒවා මේ Lennox versus Pepsi Cola කියලා. ඉතින් ඒවත් එක්ක බලද්දී අපිට ලොකු threat එකක් තියෙනවා. අපි මිනිස්සුන්ව manipulate කරන්න හොඳ නැහැ කියලා that you can advise your people. That is the purpose of this program here. Okay, right. දැන් අපි එනවා payment devices frauds. මේක මම ලොකු දෙයක් කතා කරන්නේ නැහැ. payments devices frauds වලට අපි අරගත්තාම දැන් ඔය payment terminal තියෙන්නේ ඉස්සර ලංකාවේදී ලොකුම ප්‍රශ්නයක් තමයි ඔයා payment terminal එකට මෙහෙම ගහන්න කාඩ් එක swipe කරන්න කාඩ් එක දුන්නාම ඉස්සර ගොඩක් වෙලාවට කියන්නේ මම හරියටම දන්නේ නැහැ ඒක LTT සංවිධානයෙන් තමයි ඉන්න සමහරලාට ආයතන ඔය ෂෙඩ් වල එහෙම ඉන්න රෙස්ටොරන්ට් වල ඉන්න ළමයි කාඩ් එක අරන් ගිහලා ඒකේ මැග්නට් එක කොපි කරගන්නවා වෙන තැනකට කොපි කරලා ප්ලාස්ටික් කෑල්ලකට මේ මැග්නට් එක අලවලා ඉවරලා ඒ කාඩ් එක ස්වයිප් කරලා ඒකෙන් පේමන්ට්ස් ගන්න. දැන් ඔයා සමහරලාට දන්නේ නැහැ මන්ත් බිල් එක ආපුවම තමයි ඔයා ඒක දන්නේ. මොකද ඉස්සර කාලේ ඔයාගේ මොබයිල් ෆෝන් එකට ඒ ඔයාගේ ඩෙබිට්ස් ක්‍රෙඩිට්ස් ඇඩ් කරලා තිබුණේ නැහැ. දැන් අද නම් ඔයාගේ account එකට සල්ලි වැටෙද්දී ඔයාට account 100ක් ලංකාවේ තිබුණත් ඔයාගේ ෆෝන් එකට මැසේජ් එක එනවා. ඔයා හැමදාම රැට ඊමේල්ස් චෙක් කරද්දී ඊමේල්ස් වල තියෙන මොනවාද ඩිඩක්ට් වෙලා තියෙන්නේ කොහොමද පේමන්ට්ස් කියලා තියෙන්නේ එහෙම. ඉස්සර එහෙම තිබුණේ නැහැ. ඉතින් ඒක වළක්වන්න තමයි Payment Devices Frauds Act එක ආවේ. ඒකෙන් අඳුන්වලා දුන්නා ගොඩක් ලොකු penalties මෙන්න මේ විදිහට penalties තියෙනවා. මේ විදිහට තමයි ඔයාලා කරන්න මේ විදිහට කැනඩ් එක cancel මේ වගේ informations ගොඩාක් දීලා තියෙනවා. ඒකත් එක්ක that you can get into your maybe that you are so secure, that you are so protected when it comes to your transactions and payments. හරි එහෙනම් ඒ නිසා අපි ඔයාලට කියන්නේ payment terminals කියලා. ඒ ටර්මිනල්ස් වලින් වෙන ෆ්‍රොඩ්ස් වළක්වන්න තමයි මේක. අපි ගොඩක් වෙලාට ගත්තොත් බස් කන්ඩක්ටර්ස් ළඟත් තියෙනවා payment devices. ඒකත් ටර්මිනල් එකක් ඇත්තටම.
හරි ඔය ටිකට් මැෂින් එක CTB එකේ කට්ටිය ළඟ තිබුණා ගොඩක් වෙනස් ටර්මිනල්ස්. ඉතින් ඒ වලින් උනත් ගොඩක් ෆ්‍රොඩ්ස් කරන්න පුළුවන්. සමහර ලාවට මේ data එක enter කරපුවම ටිකට් එක වැරදිට එන්නේ. අපි දැන් සමහර දැන් වෙනත් ටර්මිනල්ස් අරගත්ත payment terminals නෙමෙයි වෙනත් ටර්මිනල්ස් අරගත්තොත් ඔය 3 wheelers වල high කරලා තියෙනවා. ඒවා ගොඩක් හොර විදිහට හදන ඒවා. හරි ඉතින් ඒව වළක්වන්න තමයි මේ law එක introduce කරලා තියෙන්නේ. I believe that I am clear, right? So I would not discuss many things about information and communication technology. Basically, the law says your electronic devices needs to be registered under the Information and Communication Technology Act because the TRCSL has been established under this law. ඉතින් කියන්නේ සාමාන්‍ය පිටරටින් device එකක් ගෙනාපුවාම මේ ඒක ලංකාවේ register කරන්න එහෙම කියලා දැන් ඒක ගොඩක් වෙලාවට වෙන්නේ නැහැ. නමුත් device එකකින් මොකක් හරි fraud එකක් වෙලා තියෙනවා නම් හොරකමක් වෙලා තියෙනවා නම් device එක නැති වෙලා තියෙනවා නම් අන්න ඒ වෙලාවට ඒ register කරලා තියෙන එකෙන් අපිට ලේසි ඒ device එකේ දේවල් හොයාගන්න. හරි ඉතින් ඕක අපේ අතින් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි locally ඔයා phone එකක් අරගත්තොත් automatically registration එක තියෙනවා. TRCL approved phones විතරයි devices විතරයි එතන ලංකාවේ විකුණන්නේ. හැබැයි ඔයා පිටරටින් phone එකක් ගෙනාවොත් ඒක TRCSL එකේ register වෙන්නේ නැහැ. ඉතින් එයාලා ඒ නිසා තමයි කියන්නේ ඔයාට ඇවිල්ලා personally ඒක register කරගන්න කියලා. Right? Fine. Payment settlements not necessary for the time being. හරි මම මේක skip කරනවා කියලා හිතන්න එපා. මේ ප්‍රෝග්‍රෑම් එකට ඕන කරන දේවල් ටික විතරයි මම කතා කරන්නේ. මේක අවශ්‍ය නම් අපි වෙන දවසක මම මහේෂ් සර්ටත් කිව්වා. මේක අපි largely discuss කරමු. මම හරි කැමති physical session එකක් විදිහට මේක කරන්න. මොකද මේක ගොඩාක් practical දේවල් තියෙනවා පෙන්වන්න. ඒ නිසා අපිට මේ දේවල් කතා කරන්න පුළුවන්. right? I would not discuss many things about Intellectual Property Act, but basically when it comes to the electronic, what we call, digital marketing and everything, that you can register your patents, that you can register your trademarks, everything through the internet nowadays, and also the softwares that you can get the patent, special patent from Intellectual Property Department, so your intellectual properties are secured accordingly, right? හරි මම මේ ඉක්මනට යනනේ මට මේ ඔයාලට ප්‍රශ්න අහන්න ලොකු අවස්ථාවක් දෙන්න ඕන. ඒ නිසා තමයි මේ මම මේ try කරන්නේ. හරි in our constitution as well, when it comes to our constitution, Sri Lankan constitution as well, several times I discussed the right of information. Hari, this question was raised by one of the students. Even we have the Right of Information Act 2016, number 12 of 2016, as well as it has been included into our constitution. Then දන්නවා මොකක්ද constitution කියන්නේ කියලා? constitution කියන්නේ ලංකාවේ තියෙන ප්‍රබලම නීතිය. ලංකාවේ ඉහළින්ම තියෙන නීතිය. ඉතින් ඒ නීතියත් කියලා තියෙනවා people have the right to access for any information කියලා. හැබැයි අර මම කියපු විදිහට parliament privileges ඒ දේවල් වලට subjectly තමයි ඔයාට ඒ right එක තියෙන්නේ. Okay, clear. Thereafter, what I want to say, when it comes to international instruments, right? Wait 1 minute. Yes. United Nations Electronic Communications Convention. මේ අතරම අපි දෝත් මුදුන් තියලා වඳින්න ඕන convention එකක් තමයි මේ electronic transactions, electronic communications ගැන ලෝකයේ as අරපු ලෝකයේ රටවල් වලට ලොකු බලපෑමක් එල්ල කරපු international law එක තමයි මේ තියෙන්නේ. Electronic Communications Convention of United Nations. මේක තමයි කියන්නේ e-commerce කියන එක අපිට කොහොමද අවශ්‍ය වෙන්නේ? virtually කොහොමද අපි goods විකුණන්නේ? හරි? MP3 music softwares ඒවා කොහොමද download කරගන්නේ? හරිද? YouTube videos බලන්නේ ඔයාලා කොහොමද? මේ හැමදේම මේ தත්වෙට ගෙනාවේ මේ United Nations Electronic Communications Convention එකෙන්. ඉතින් ඒ නිසා මේක හරිය වැදගත් කන්වෙන්ෂන් එකක්. මේක මතක තියාගන්න. මේකෙන් තමයි e-signature කියන concept එක promote කළේ. electronic signature. මෙහෙමයි දැන්. electronic signatures කියන ඒවා දැන් මේවා 1990 ගණන් වල United Nations ලා හඳුන්වා දෙන්න කලින් ලෝකයේ අනෙක් රටවල් වල trials විදිහට මේවා තිබුණා. Britain, UK වල, ඇමරිකා, ඒ වගේ රටවල් වල even Australia වල හොඳටම තිබුණා. මේවල trials ගියා. ඒ trials සාර්ථකයි කියලා දැනුණායින් පස්සේ මේක internationally මේක discussion එකකට ගෙනාවා. Thereafter they decided it's better if we could introduce these things to the member states of the United Nations. ඉතින් ලංකාවත් member state කෙනෙක්.
United Nations වල. හරි. ඉතින් ලංකාවටත් ඒ නිසා ඔබ්ලිගේෂන් එකක් ආවා. අපිත් මේක කරන එක හොඳයි. අනික මේ කන්වෙන්ෂන් එක ඉන්ට්‍රොඩියුස් කරපුවා ලංකාවෙන් ගිහිල්ලා ඒකට අත්සන් කරා. හරි. Thereafter we ratified කරායින් පස්සේ we have the obligation to implement the international law in our country. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි Electronic Transactions Act එක 2006 දී අපි ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ. හැබැයි මේ Electronic Communications Convention it was came into operation if I'm correct 1996 1998 ඒ වගේ කාලෙකදී තමයි මේක ඔපරේෂන් එකට ආවේ. හරි? Right. So especially legal recognition of electronic communication. Electronic communication කියන එක legally recognize කරා. Right? Invitation to treat ඒක recognize කරගත්තා මේ system. මොකද දැන් ගොඩක් වෙලාට display එකේ මොන හරි තියෙනවා නම් internet එකේ මං කියවනේ ඒක offer නෙමෙයි. ඒක invitation to treat. ඒක දිහා බලලා ඔයා තමයි offer කරන්නේ. එතකොට ඒක display කරපු කෙනාට අයිතියක් තියෙනවා. ඒ goods එයාලඟ available නම් එයාට කියන්න පුළුවන් ඒක දෙන්නම් කියලා. නැත්නම් එයාට කියන්න පුළුවන් බෑ. දැන් තව සමහර ප්‍රශ්න තියෙනවා goods එයාලඟ available තිබුණත් එයාගේ stock එකේ. එයා කියනවා දෙන්න බෑ. මොකද මේ ලංකාව කියන්නේ black list වෙච්ච රටක්. ලංකාවේ ඉන්නේ හරිම හොරු. goods ලැබුණාන් පස්සේ තුන් කියනවා ලැබුණ නැහැ කියලා. ඒ නිසා එයා කියනවා මම ලංකාවට දෙන්න. ওই විදිහට ලෝකේ ගොඩාක් වෙබ්සයිට්ස් වලින් ලංකාවට ඩිලිවර් කරන එක රිජෙක්ට් කරලා තියෙනවා. ලංකාව black list වෙලා තියෙන්නේ. ඉන්දියාව වලට පාකිස්තාන් වලට දෙන්නෙම නෑ අපිට දුන්නත්. හරි ඒ වගේ තත්ත්වයක් ඒ නිසා තමයි ඉන්දියාවෙන් එයාලගේ මාකට් එකක් හදාගෙන තියෙන්නේ. ඒ reputed companies වලින් ගෙන්නලා ඉන්දියාවේ බෙදා හරිනවා. හරි? right. okay. UNCITRAL. right? So United Nations Commission on International Trade මේක අඳුල්ලා දුන්නේ ට්‍රේඩ් එකට විශේෂයෙන්ම දැන් අතනදී ට්‍රාන්සැක්ෂන්ස් අරාමයේ ඔක්කොම සෙටල් ඩවුන් කළා දැන් ට්‍රේඩ් එක වෙන්නේ කොහොමද හරි ඉලෙක්ට්‍රොනිකලි කොහොමද ෂිප්මන්ට් එකක් කෝල් කරගන්නේ ඉලෙක්ට්‍රොනිකලි කොහොමද එයා ෆ්ලයිට්ස් බුක් කරන්නේ හරි ඉලෙක්ට්‍රොනිකලි කොහොමද පර්චේසින් ඕඩර් එකක් දාන්නේ මෙහි ඉඳන් කොහොමද ටොයෝටා කම්පැනි එකේ කාර් එකක් ඕඩර් කරන්නේ මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් හරි අද ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් that you can pick and choose your Toyota car you can log into Toyota company right and you can decide what is the color what is the nature what kind of engine that you need okay everything select කරන්න පුළුවන් හරි මට මතක එක සැරයක් මගේ client කෙනෙක් පිටරටින් මේ Range Rover එකක් ගෙන්නනවා Range Rover company එකට ගිහිල්ලා colors select කරන්න පුළුවන් පාට දදා බලන්න පුළුවන් ආශා මේ පාට ආවොත් මරු එහෙම කියලා right මේ මට මතකයි මම for your information කියන්නේ එක color එකක් දැම්මා ඒක මේ greenish color එකක් ඒක දානවට ලංකාවේ මුදලින් additionally ලක්ෂ 5ක් විතර ගෙවන්න ඕන additionally ඒ color එක දානවට. ඉතින් මිනිස්සු ඒ වගේ දේවල් කරනවා දැන් හිතන්න ওই තාක්ෂණය තිබුණ නැහැ කියලා. ඔයාට සිද්ධ වෙනා ජපානයට ගිහිල්ලා Toyota company එකට ගිහිල්ලා අශෝක් එහෙම කියලා select කරන්න. හරි? මට මතකයි ඉස්සර ලංකාවේ මිනිස්සු ගොඩ කාලයකට කලින් maybe 15 years ago හරි? ගොඩක් වෙලාවට ඔය sheds වලට එහෙම petrol pumps ගන්න චයිනා වලට විසිට් කරනවා. කම්පියුටර්ස් ගන්න සිංගප්පූර් වලට විසිට් කරනවා. හරි? සමහරලාට සෙරමික් අයිටම්ස් ගන්න ඉටලි වගේ රටවල් වලට විසිට් කරනවා. ඇයි මේ බලලා හරියට මේ දේවල් අරගන්න. But nowadays it's in your fingertips. හරි? This is what I just want to discuss. Okay. Anyway, if you have any questions in this regard, of course that you would ask. Do you have any questions? මොන හරි ප්‍රශ්න තියෙනවද? Right? මේ වගේ ආයතන වල තමයි මේ තියෙන්නේ ඔයාලට කම්ප්ලේන්ට් කරන්න පුළුවන් ආයතන ටික මොන හරි ප්‍රශ්න සම්බන්ධයෙන් හරි TRCSL Sri Lanka Police Fraud Bureau Sri Lanka Police CID Women's and Child Bureau right LIGP කියන එක දැන් වැඩි නැහැ ඊළඟට Sri Lanka CERT especially මට කියන්න ඕන ගෑනු ළමයින්ට එහෙම තමන්ගේ මොකක් හරි වීඩියෝ එකක් එළියට ගියොත් nude or even naked ඉස්සලාම කන්ෆියුස් වෙන්න එපා ඒක වහගෙන ඉන්න එපා කාටවත් කියන්නේ නැතුව ගෙදර කාමරේ දොර වහගෙන හිටියට වැඩක් නැහැ මොකද ඒක ස්ප්‍රෙඩ් වෙන්න පටන් ගන්නවා ඒ නිසා immediately get the actions ගුටි ගන්න හරි අම්මට තාත්තට ඒක කියලා අනුතරම නැත්තම් තමන්ගේ ගුරුවරයෙකුට ඒ සම්බන්ධයෙන් කතා කරලා හිතවත් කෙනෙකුට කියලා immediately ඔයාලා යන්න women child and women and child bureau එකට ඒක තියෙන්නේ ආමර් ස්ට්‍රීට් එකේ මෙහෙමද ගමේ පොලිසියට ගියාම ගමේ පොලිසියේ මේ අහන මොන වගේ වීඩියෝ එකක්ද තියෙන්නේ ඔයා YouTube එකෙන් හරි ඒ සයිට් එකෙන් හරි ඒක පෙන්නනවා ඒ රාලහාමි තව කෙනෙකුට ඒක පේනවා. රාලහාමි එන්නකො මරු වීඩියෝ එකක් තියෙනවා. කියන සමහර රාගෙන් අහනවා මේක මගේ ෆෝන් එකට ෂෙයා කරලා දෙන්න බැරිද? මේ කම්ප්ලේන් එක කරන්න ගිය ගෑනු ළමයක වීඩියෝ එක ඉල්ලනවා පොලිසිය. ඒ වගේ තත්ත්වයක් තියෙන නිසා හැබැයි Women and Child Bureau එකේ එහෙම වෙන්නේ නැහැ.
හරි එතන කාන්තාවෝ ඉන්නවා ඔයාලගේ ආරක්ෂාව මේ හැමදේම වෙනුවෙන් එයාලා කටයුතු කරන immediately actions ගන්නවා ඊළඟට ශ්‍රී ලංකා සර්ට් they are very good ඊළඟට police CID එකටත් පුළුවන් ඒක කරලා තියෙන්නේ කවුද ඒක ලංකාවේ රටින් එළියට යන එක නවත්තන්න එයාලට හැකියාව තියෙනවා right I believe that you are clear if you have any questions you may ask now do you have any questions ප්‍රශ්න තියෙනවද any questions සර් දැන් ඒ වගේ එකක් දැන් ඔය වගේ ගොඩක් වෙලාවට වෙන්නේ ලේඩිස් සයිඩ්නේ. ඔව් එතකොට ඒ වගේ දෙයක් වුණාම ඉමීඩියට්ලි ගන්න ඕන ඇක්ෂන් එකද දැන් ඔය women and child එක හරියම කන්ටැක්ට් කරන එක. අනිවාර්යයෙන්ම මම රෙකමන්ඩ් කරන්නේ women and child bureau එකට මේ යන එක තමයි. ඒක තියෙන ආමර් ස්ට්‍රීට් එකේ වෙබ්සයිට් වල සර්ච් කරපුවම හොයාගන්න පුළුවන්. මොකද එතන ඉන්න කාන්තාවෝ මේ කාන්තා පොලිස් නිලධාරීන් පුදුම සපෝට් එකක් දෙන්නේ. යුනිට් එකේම මේ OIC ඉන්නේ ලේඩි කෙනෙක්. එයාලා හරි සපෝටිව්. එයාලා හරි සමහරට වචනයක් දෙයක් කියන්න පුළුවන්. මේ වගේ මෝඩ වැඩ කළේ එහෙම කියලා. නමුත් එයාලා ඒකට ගන්න ඕන ඇක්ෂන් එක ඉමීඩියට්ලි අරගන්නවා. දැන් මේ මුණත් ලංකාවෙන් පිට එන්න වෙන රටකට වැඩ කරන එක්කෙනෙක්ට ඔය ප්‍රශ්නයක් වුණොත් කරා. එතකොට එයාට එන්න බෑ මේව කරන්න. ඔව් මෙහෙමයි. එතකොට එයාට සිද්ධ වෙනවා ඒ රටේ තියෙන බියුරෝ එකකට ගිහිල්ලා ඒකට විසඳුම් හොයන්න. එයා ලංකාවේ කෙනෙක් කියලා ඒකේ ඉඳගෙන මෙහෙම විසඳුම් හොයන්න බෑ. ඔව් ඒක දැන් වෙන්නේ ලංකාවේ ඉන්න කෙනෙක්ගේ අතින් වෙනවා. හැබැයි අදාළ එක්කෙනා ඉන්නේ වෙන රටක. මට ඒක complicated පුතා මට ඒකට හරියට ආන්සර් එකක් දෙන්න බෑ ඒක සිටුේෂන් එක අනුව බලලා we have to make complaint to the relevant authority ඒක situationally depend වෙනවා ඔව් ඒ කියන්නේ අදාළ පාර්ශවයත් ඇවිල්ලා ලංකාවේ කෙනෙක් වුණාට දැන් ඉන්නේ පිටරට ඒ වුණාට මේකට සම්බන්ධ පුද්ගලයන් ඉන්නේ ලංකාවේ එතකොට ඒක කියන්න බෑ ඒක situational based on the circumstances वागे mic එක off කරන්න හරි හරි මේ any questions තව questions තියෙනවද කවුරු තාරක වැරදිලාද අත උස්සගෙන ඉන්නේ නැත්නම් ප්‍රශ්නයක් තියෙනවද තාරකද තාරකාවන් නෑ සර් ඒක වැරදිලා sorry sir හරි okay right any questions no questions it seems සර් මේ දැන් රටේ තියෙන ටැක්ස් රෙගියුලේෂන් එකේ තියෙන විදිහට මේ එකේ සම්බන්ධ ඒ කියන්නේ තාම මේකක් ආවේ නැහැ සාමාන්‍ය ටැක්සස් දාද්දී ටැක්ස් රෙගියුලේෂන් එක සාමාන්‍ය ඉම්ප්ලිමන්ට් කරන්න එපා ෆිස්කල් රිපෝට් එක උනා දැන් ෆිස්කල් ඔව් ඒ කියන්නේ සර් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද දැන් ඒ කියන්නේ දැන් ඉම්පෝර්ට්ස් දැන් ඉම්පෝර්ට්ස් රෙඩියුස් කරා හරි බෑන් කරා හරි මොකක් අනිවාර්ය ක්ලියර් ඩිෆයින් වෙන්න ඕනේ නේද ඔව් ඒක කරලා නැහැ නේ ඒක වෙලා නැහැ නේ ඒක තමයි ඔව් ඒ නිසා අපි ස්පේස් එකක වගේ ඉන්න අපිත් බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා ඒක තාම වෙලා නැහැ ඒක කරයි ඉමීඩියට්ලි කරයි කබ්‍රා ලෝ somebody will do something හරි නැත්නම් මේ ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඒකට ඇක්ෂන් එකක් ගනි හරි රයිට් ඒ කියන්නේ සර් තාම මුකුත් මේ ටැක්සස් වලට ඒ කියන්නේ දැන් කිව්වොත් තියෙන රේට් එක තාම 108 නේ ඔව් ඒක මොකද ඒ කියන්නේ තාම අපිට අයිඩියා එකක් නැහැ නේද හරියට කොහොමද වෙන්නේ කියලා ඒ කියන්නේ 100 ඒ කියන්නේ වැඩි කරන එකක් කරන්න මුකුත් නැහැ නේ බජට් එකෙත් මොකුත් කිව්වේ නැහැ නේ වැඩි කරනවායි කියලා නෑ ඔව් ඒක තමයි සර් කිව්වේ නැහැ බජට් එක කිව්වෙත් නැහැ වැඩි කරනවා කියලා ඒ නිසා වෙනසක් වෙන්නේ නැති වෙයි හැබැයි බජට් එකේදී පොඩි නිකන් ටොපියක් එහෙම දීලා පස්සේ මාස කීපයක් ගිහිල්ලා මේ වැඩි කරන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන් later on බජට් එකේ කියන දේම නෙමෙයි සමහරවිට පස්සේ ඕන තරම් ඒ දේවල් කරනවා සමහරවිට දැන් බජට් එකෙන් උත්සාහ කරන්නේ හිත හදන්න බජට් එක ගේන ඔය කියවන මිනිස්සයා හරි හොඳයි ඊළඟ අගමැති වෙන්නේ එයා තමයි හොඳම ඒ වගේ නිකන් මානසිකත්වයක් මිනිස්සු තුල හදන්නත් පුළුවන් ඔය බජට් එක කියවන විදිහෙන් හරි මේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා හැබැයි ඉතින් වචන හරියට කියවන්න ඉගෙන ගන්න සිද්ධ වෙනවා ඉතින් පාර්ලිමේන්තු මෙම්බර්ස්ලාට ඒක ඔයාලටම බලා ගන්න පුළුවන් ඔයාලා පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ කොයි වගේ අයද කියලා සමහර වෙලාවට වචන වරද්දන මම කියන්නේ දෙපැත්තෙම හැමෝම ඉන්න හැමෝම එහෙමයි ඊළඟ ඉලෙක්ෂන් එකකදී මිනිස්සුන්ට ලොකු මම මේ අනේ මට වැරද්දක් කතා කරනවා ඊළඟ ඉලෙක්ෂන් එකේදී මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් එනවා කොයි පක්ෂයටද වෝට් කරන්න කියන කාරණේ හරි ඉතින් ඒ වලට විසඳුම් නැති නිසා තමයි මම හිතන්නේ තරුණ ප්‍රජාව ටක් ගාලා මේ ෆ්ලයි කරන්නේ ඉන්න පුළුවන් අල්ලගෙන ඉන්න අය මේ ඡන්ද ගැන වැඩි හිතන්නේ නැතුව හෝල්ඩ් කරගෙන ඉන්නවා රයිට් එච්චරයි ඕකේ තව questions තියෙනවද any questions සර් දැන් මම ওই බජට් එක ගැන කිව්වේ හින්දා මම මේ අහන්නේ සර් එතකොට දැන් ওই බජට් එක 2022 වලටනේ කියන්නේ
ඔව් එතකොට සර් ඒක කියන දැන් ඔය කියලා තියෙනම ඉම්ප්ලිමන්ට් වෙන 2022 වලද එහෙම නැත්නම් මේ දැන් ඉඳලම ඊට පස්සේ ඉඳන් මේව ඉම්ප්ලිමන්ට් වෙනවද? නෑ නෑ 2022 වල ඉඳලා. ඉතින් මෙහෙම මේ අවුරුදු කොහොමත් ওই ටික ඉවර වෙදී නොවැම්බර් 27 වෙනවා මං හිතා අන්තිමට. ඊට පස්සේ ඕක සයින් කරද්දී ඩිසෙම්බර් ෆස්ට් වීක් එනවා. ඊට පස්සේ වැකේෂන් එනවා. ඊට පස්සේ පටන් ගත්තී ජනවරි ඉඳලා ඕක ඉම්ප්ලිමන්ට් වෙයි. නෑනේ සර්. දැන් සර් ප්‍රයිසස් නැහැනේ වැඩි එහෙම කරපුවා වැඩි වෙලා. දැම්ම ප්‍රයිස් වැඩි කරලා තියෙනවා. දැම්ම ප්‍රයිස් වැඩි කරන දැන් අර අද මගේ යාළුවෙක් ඊයා බායකට ගිහින් ඔව් ඔව් ඒක එයා බේක් ගන්න කියපුවම ගාන්න දැන් බජට් එකෙන් වැඩි කරා කියලා ඉවරලා එයාගෙන් ඒ වෙලාවේ ඉඳන්ම සල්ලි අය කරලා තියෙනවා. බජට් ඔව් සර් එකෙන් මේ එහෙම එතන budget නෑ නෑ එතන ප්‍රශ්නයක් තියෙනවා. එතන ප්‍රශ්නයක් තියෙන සමහරලාට මිනිස්සු දන්නේ නැතුව ඒ වගේ වැඩි කිරීම කරනවා. ඒ වගේ දේවල් වෙනවා. නමුත් එහෙම කරන්න බෑ පුතා. මොකද බජට් එක තාම ෆස්ට් රීඩින් විතරනේ ගියේ. වැඩි කරනවා කියලා ඒවා ඊට පස්සේ ඕල්ටර්නේට් වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් සමහරට විපක්ෂයෙන් ඒකට මේ කියන්න පුළුවන් නෑ මේක සමහරට මීට වැඩි වෙන්න පුළුවන් මීට වැඩිය අඩු වෙන්න පුළුවන් වැඩි කරන්න නැති වෙන්න පුළුවන් ඒ නිසා ෆස්ට් රීඩින් එකෙන්ම අපිට ඒ ඩිසිෂන් එකකට එන්න බෑ ඒක ප්‍රැක්ටිකලි රටේ ඒක ඕක ඉස්සරින් ඉඳලා තියෙන ප්‍රශ්නයක් නමුත් මම කියන වලට ලීගල් පැත්ත එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් ඒක ඔයාලට දැන් ඔයාලා දන්නවනේ මොකද්ද කරන්න ඕනේ ඔයාලට පුළුවන් ඒ තියෙන තැන් වලට මේ ඉන්ෆෝම් කරන්න ඒ සම්බන්ධයෙන් නමුත් බජට් එක 100% කන්ෆර්ම් කරලා නැහැ මේ වෙනකම්. ඒක තාම තියෙන්නේ රීඩින් process එකේ. හරි අනික ඒක ඉම්ප්ලිමන්ට් වෙන්න පටන් ගන්න එක්ක ඔයාලා ඩේට් එකක් කිව්වොත් මේ ඩේට් එකේ ඉඳලා මේක ඉම්ප්ලිමන්ට් වෙනවායි කියලා ලෝ එකකට වගේම ඒක ඉම්ප්ලිමන්ට් වෙනවා. එහෙම නැත්නම් ඒක 2022 වල ඉඳලා තමයි ඒකේ ෆෝකාස්ට් එක පටන් ගන්නේ. සමහර මෙහෙමයි. සමහර වෙලාවට පාර්ලිමේන්ට් එකෙන් කියනවා බජටරි ඉයර් එක පටන් ගන්නෙ ඩිසෙම්බර් 1st කියලා. එහෙම වුණොත් ඩිසෙම්බර් 1st ඉඳලා ඒක ඇප්ලයි වෙනවා. හැබැයි මම බජට් එකේ කිසිම තැනක දැක්කේ නැහැ පර්සනලි මමත් රිවිව් කළා කීප සැරයක් මම පර්සනලි කිසිම තැනක දැක්කේ නැහැ මේක මේ දැන් වැඩි වෙනවා කියන එක මම දැක්කේ නැහැ. සර් එදා කියපු දවසේ රෑ ඉඳන්ම බඩු වැඩි වුණා. තමයි යාළුවෙක් කිව්වා ඒක මෙහෙම ඒක අපේ ඇඩ්මිනිස්ට්‍රේටිව් සිස්ටම් එකේ තියෙන වැරද්දක්. නමුත් එහෙම නැතුව බජට් එකකින් මොකක් හරි එම්ෆසයිස් කරයි කියලා ඒක කරහැම වැඩි වෙන්න බෑ. ක්ලියර් නේද? එහෙනම් ඉතින් ඒක පොයින්ට් එක ක්ලියර් ඒ වුණාට එහෙම වුණා මේ පාර. ඔව් වෙන්න ඔව් සර් ඒ කියන්නේ ඔව් දැන් අර සුරාබද්ද දෙපාර්තමේන්තුවෙන් වුණත් අර දැන් අර බෝතල් එහෙම වැඩි කරන්නේ සිගරට් වලත් රුපියල් 5ක් වගේ ඔව් ඒ කියන්නේ ඒක ගැසට් එකක් වෙන්න කලින් නේ සර් ඒ කියන්නේ මොකද අර මීඩියා වලින් නිකන් ප්‍රොමෝෂන් එකක් දුන්නා මෙහෙමයි ඒක ඊට කලින් දවසේ රෑ ඉඳන් මේක ඉම්ප්ලිමන්ට් වෙනවා කියලා. එතකොට ඒගොල්ලෝ ටැග් වහගෙන මේ ඒ කියන්නේ ඊට කලින් දවසේ ඉඳන්ම ඉෆෙක්ටිව් කියලා. ඉෆෙක්ටිව්. ඉතින් ඒක වැරදි. එහෙම වෙන්න විදිහක් නැහැ. එහෙම වෙන්න විදිහක් නැහැ. අනික විශේෂයෙන්ම අපේ වගේ රටවල් වල ඇත්තටම බජට් එකෙන් පස්සේ මොන හරි වැඩි වෙනවා නම් අඩු වෙනවා නම් ඒවා ගවර්න්මන්ට් නිවුස් පේපර්ස් වල හරියට පබ්ලිෂ් කරලා මිනිස්සුන්ට අවබෝධයක් දීලා තමයි ඒක වෙන්න ඕන. නමුත් ඒ වගේ දේවල් වෙන්නේ නැහැ පුතේ. බාණ්ඩේ බාඩ වෙන රටවල් වල නම් මේ බජට් එක අපි බැලුවොත් අපි ගත්තොත් හොඳම රටක් නිව්සීලන්ත බජට් එකෙන් පස්සේ වැඩි කරන අඩු කරන බාණ්ඩ වෙනම යාලා මේ පෙන්නනවා මිනිස්සුන්ට. ඉතින් මිනිස්සු අවබෝධයක් ඇතුව තමයි මේ මාකට් එකට යන්නේ. ඉතින් අපේ වගේ මේ බ්ලැක් මාකට් එකක් ඇත්තටම නැහැ. මාෆියා එකක් නැහැ. ඉතින් ඔයාලා දකින්න මෙහෙම බජට් වල මොනා කිව්වත් අපි තුන් බජට් එකෙන් කියනවා හාල් කිලෝ එකක් රුපියල් 200. අපි හිතමු මොනවද කීරි සම්බා කිලෝ එක රුපියල් 200කට විකුණන්න වෙනවා කියලා අපි තුන් බජට් එකෙන් කිව්වයි කියලා. හැබැයි බජට් එකේ මොනා කිව්වා ඩඩ්ලි සිරිසේන ඇන්ද ටීම් එයාලට බලන් ඕන ඕක 500ට විකුණන්න. ඒක තමයි අපේ රටේ ඇඩ්මිනිස්ට්‍රේටිව් සිස්ටම් එකේ තියෙන වැරද්ද. ඉතින් ඒ නිසා මේ මම කියන්නේ ලෝ පැත්තෙන් මම කියන්නේ බජට් එකක් කියවපු ගමන් ප්‍රයිසස් වැඩි කරන්න බෑ. ඒක කරනවා නම් ඒක ඇත්තටම වැරදි. ඉතින් ලංකාවේ තියෙන ආයතන කටවහගෙන ඉන්න එක තමයි ඒකට තියෙන ලොකුම ප්‍රශ්නේ. හරි නේද? එතකොට දැන් ඔය පොයින්ට් එකට අපිට තනියෙන් ගිහිල්ලා පුළුවන්ද දැන් කියලා මොකක් හරි ඔතන එගේන්ස් යන එකකට අපිට ගිහිල්ලා තනියෙන් පුළුවන්ද ඔකට මේ එගේන්ස් කතා කරන්න? ඔව් ඉතින් මේ අපේ වගේ රටක ඒක කොච්චර දුරට ඉෆෙක්ටිව්ද කියන එක සම්බන්ධයෙන් මට ඔයාලට උත්තරයක් දෙන්න බෑ. ඒක ඩිපෙන්ඩ් වෙනවා. හරි? දැන් මම නිකන් ඔතෙන්ට එන්නේ නැතුව මම මෙහෙම උත්තරයක් කියන්නකෝ දැන් අලුත් ජජ්මන්ට් එකක් තියෙනවා. යශෝදරා එක්කටද කොහෙද ඔය ළමයෙක්ව දාගන්න ගිය ප්‍රශ්නයකට දැන් සාමාන්‍යයෙන් අර ළමයාගේ ඩිස්ටන්ස් එක බලන්නේ ඉස්කෝලේ ඉඳලා ඒ ළමයාගේ තියෙන ගෙදරට මැප් එක අරගෙන ඉවරලා ඉරි ගහලා බලනවා කොච්චර කිලෝමීටර්ස් ගාණක් තියෙනවද කියලා. ඔව් එතකොට යන්න ගුවන් දුර. එතකොට දැන් අලුත් ජජ්මන්ට් එකේ ඇවිල්ලා තියෙනවා ළමයා කියන්නේ කාක්කෙක් කුරුල්ලෙක් නෙමෙයි. ඒ විදිහට එහෙම මනින්න බෑ ඒක. ඒක සම්පූර්ණයෙන් වැරදි. හරි මේ ඒ විදිහට තියෙන ඉතින් ඒ මිනිස්සු එහෙම ෆයිට් කරගෙන ඒවට ගිය නිසා. ඔව්.
hello සර් ඒ වුණාට දැන් මේ පාර තියෙන දැන් මගේ මේ ඩෝටර් මේ පාර ස්කූල් එකට දාද්දි මේ ස්කූල් එකේ ඉතින් ඒක අනිවාර්ය කරලා තියෙනවනේ Google Earth එකේ ඒ රේඩියස් එක අර තියෙනවා පේනවා. ඔයා බලන්නකො අලුත් ජජ්මන්ට් එකක් තියෙනවා මම පුළුවන් නම් වත් එක්ක ඒක ෂෙයා කරගන්න මේ යශෝදරා එකට දාද්දි දැන් අවුරුද්දකට හරි දෙකට කලින් හරි ෆයිට් කරපු කේස් එකක් දැන් තමයි ජජ්මන්ට් එක ඇවිල්ලා තියෙන්නේ ඒකේ කියවෙනවා මේ ගුවන් ක්‍රමයේ යටතේ ගන්න එක සම්පූර්ණයෙන් වැරදි කියලා. හරි ඒක පොඩ්ඩක් හොයලා බලන්න. ඔව්. වන්දුරින් බැලුවොත් ළඟයි පාරවල් වලින් බැලුවොත් තව ඩිස්ටන්ස් එක වැඩි වෙනවා. නෑ ඒක වෙන මෙෂර්මන්ට් එකක් ඒ කියන්නේ වෙන මෙෂර් කරන විදියක් අඳුන්ලා දීලා තියෙනවා දරුවෝ. හරි. හරි ගුවනින් බලනකොට කෙලින්ම ඉර ගහලා නෙමෙයි බලන්නේ ඔය මැප්ස් වලින් ඉර ගහන ඒක නිවැරදි නැහැ කියන එක තමයි එතන ගෙනල්ලා තියෙන තර්කය. මට දැන් මම සම්පූර්ණ ජජ්මන්ට් එක බැලුවේ නැහැ. නමුත් අලුත් ජජ්මන්ට් එකක් ඇවිල්ලා තියෙනවා කියන එක දන්නවා. යශෝදරා ස්කෝල්ට දාදී තමයි මට මතක විදියට තිබුණේ. ඔසරයි ඉන්ටර්විව් එකට ගියාමත් ඒගොල්ලෝ අර උඩ තියලා මේ අපිටත් මැනලා පෙන්නනවා. ඔව්. ඉතින් හොඳම දේ එක්ක මම වගේ එහෙම ස්කෝල්ට එනතෝ වෙන ස්කෝල් එකකට ළමයා දාන එක තමයි කරන්න තියෙන එකම දේ ෆයිට් කරන්න නැතුව. මම නම් ඇත්තටම ගවර්න්මන්ට් ස්කෝල් එක ඒ වලට මේවා කරන්න ගියේ නැහැ. තේරුමකුත් නැහැ. ඒ නිසා මට පුළුවන් මට එෆෝට් කරන්න පුළුවන් ඉස්කෝ මම ඔයාලව ඩිමෝටිවේට් කරනවා ඩීග්‍රේඩ් කරනවා නෙමෙයි අපිට වෙන විකල්පයක් නැහැ සමහර අවස්ථාවලදී. දරුවාගේ අධ්‍යාපනයේ වැදගත් වෙන්නේ ඉගෙන ගන්න එක කොහේ හිටියත් ඉගෙන ගන්නවා. හරි. උදරයකට අසාධාරණ එක්ක නේ ඒක අසාධාරණයි. ඊටාම අසාධාරණයි. ඒකයි මම කියන්නේ ෆයිට් කරන්න පුළුවන් නම් ෆයිට් කරන් යන්න. හරි ෆයිට් කරන්න පුළුවන් නම් ෆයිට් කරගෙන යන්න. ඒක තමයි වෙන්න ඕන දේ. හරි. any questions? right. එහෙනම් අපේ subject එක related මොකුත් නැහැ කියලා මම හිතනවා right. This is the last day that you have been with me. So thank you so much for your questions, for your time and everything. So hopefully if necessary we'll meet up in future and I wish you all the best for your future plans, for your future determinations and everything. Good luck, all the best, right? If you have any feedback, please share with Senal or with Mr. Mahesh, or personally you can contact me at any time regarding your matters. You can get my number from Senal. You can get my email address from Senal, right? Please write to me. Please give your feedback. I highly appreciate. So thank you so much, Ute. Have a nice day. Take care. God bless you all. Thank you so much, sir. Thank you so much. Thank you so much, Thank you sir. so much. Thank you so much. Thank you so much, sir. God bless you, sir. Thank you, sir. Thank you. Thank you, sir. Thank you, Puta. Thank you so much.